අපි නැටිකල පන්සල ගමු. කුටුවලිය විතරක් නෙවෙයි කමක්. නමස්කාරය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි සාදු समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස සාර්ථක වාසනාවන්ත පින්වතුනි ඔබ හැම දිනම අද බොහොම ශ්‍රද්ධාවෙන් ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා ටිකක් ශ්‍රවණය කරන්නයි ධර්ම ශ්‍රවණයට එකතු බණ ඇසීම කියන්නේ අපිට නිවන් දොරටුවක් වෙනවා. ධර්මය අවබෝධ කරගන්න උපකාර වෙන එක මාර්ගයක් තමයි බණ ඇසීම. ඒ නිසා බණ අහනකොට පළවෙනිම දේ තමයි හිතේ දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕන මේ ධර්ම ශ්‍රවණය බණ ඇසීම. ධර්ම අවබෝධයේ පිණිස නිවන් දොරටුවක් බවටම පත් වේවා කියන අධිෂ්ඨානය හිතේ ඇති කරගන්න. පින්වතුනි අපි ධර්ම දේශනාව ආරම්භ කරද්දී දේව ආරාධනාවක් කරා. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං දෙවියන්ට බණ අහන්න ආරාධනයක් කරා. දැන් ඔබ ඕන තරම් බණ අහලා ඇති, සූත්‍ර අහලා ඇති, ගොඩාක් ධර්ම දේශනා අහලා ඇති.
බුදුරජාණන් වහන්සේ බණ කියනකොට ඒ බුදුහාමුදුරන්ගේ කාලේ බුදුරජාණන් වහන්සේ කොහේවත් බණක් කියනකොට උන් දෙවියන්ට ආරාධනා කරනවා. බණ අහන්න එන්න කියලා දේව ආරාධනාව කළාද බණ කියන්නේ? නෑ, එහෙම දේශනාවක් නෑ. බුදුරජාණන් වහන්සේ ආරාධනා කළත් නොකළත් දෙවිවරු පිරිලා ඉතිරිලා බණ අහන්න එකතු වෙනවා. මේ දේව ආරාධනාව අපි පටන් ගත්තේ අපිට ධර්මයේ ලැබුණේ කාගෙන්ද? මිහිඳු මහරහතන් වහන්සේගෙන්. අපි කියන්නේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළ පොසොන් පොහොය දවසේ එදා ඉස්සරලාම ඉලක්ක කරේ රජුරු. දේවානම්පියතිස්ස රජුරු. රජුරුවන්ට බණ කියලා ඊට පස්සේ රජුරු පැහැදිලා ආරාධනා කරා ස්වාමීනි ඔබ වහන්සේලා මේ මිස්සක පව මේ මහා කැලේ අපේ නගරේ තියෙන අනුරාධපුරයට වඩින්න කියලා. එතකොට කිව්ව නෑ රජතුමා යන්න අද රාත්‍රියේ අපිට කාර්යයක් තියෙනවා. පළවෙනියට රජුරු ඉලක්ක කරාට දෙවෙනි ඉලක්කය උනේ යම් රටකට ආවට පස්සේ ඒ රටේ තියෙන නොපෙනෙන බලවේග. දෙවිවරු ඉන්නවා, උක්ෂ දේවතාවරු ඉන්නවා, පර්වත සීමස්තක විමාන කරගත් දෙවි දේවතාවෝ, අමනුෂ්‍යයෝ යක්කු ඉන්නවා. ඒ අයව පහදව ගන්න නැත්නම් බණ කියාගෙන යනකොට ඒ අයගෙන් කරදර වෙනවා. එදා රාත්‍රී මිස්සක පවෙම නතර වෙනවා. මහා රාත්‍රී එතන වැඩ හිටිය 이르දි බල සම්පන්නම කෙනා තමයි කී නමක් විතරයි වැඩියද? මිහිඳු මහරහතන් වහන්සේ එක්ක ඉත්තිය, උත්තිය, සම්බල, බද්දසාල, සුමන සාමණේරයන් වහන්සේ බඩුක උපාසකයි. සුමන සාමණේරයන් වහන්සේ කියන්නේ ධර්මාශෝක රජුගේ මුණුපුරා. බොහෝම 이르දි බල සම්පන්නම කෙනා. උන්වහන්සේට ආරාධනා කරා 이르දියෙන් ගෝසාවක් පතුරවන්න කියලා. ඒකයි ආරාධනා ගල කියන්නේ. උන්වහන්සේ මේ ගල මුදුනට නැගලා අභිඥා පාදක ධ්‍යානයකට සමවැදිලා මේ ගෝසාව තමයි පැතිරෙන්නේ. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස මුනීන්ද්‍රයන් වහන්සේගේ සද්ධර්මයේ ශ්‍රවණය කරා. සුනන්තු සග්ග මොක්ඛදා මේ ධර්මයේ ශ්‍රවණය කළා ඒ උතුම් නිවන අවබෝධ කරගන්න කාලය ධම්මස්සවන කාලය බණහන කාලය පැමිණෙත්වා වැඩම කරත්තා දෙවියන්ට ආරාධනා කරා. මුළු රාත්‍රී මුළු මිස්සක පවවම දෙවි දේවතාවරුන්ගෙන් පිරීලා ගියා. එදා වැඩම කරපු දවසේ රාත්‍රී සමචිත්ත පරියාය සූත්‍රයේ මිහිඳු මහරහතන් වහන්සේ රාත්‍රී අර සුමන සාමණේරයන් වහන්සේ දේව ආරාධනාව කරලා එකතු වෙච්ච දෙවි දේවතාවරුන්ට පැය බණ කිව්වා. එතකොට පොසොන් දවසේ රාත්‍රී කරපු දේශනාව තමයි සමචිත්ත පරියාය සූත්‍රය. එතන ඉඳන් තමයි ලංකාවේ බණ කියනකොට අපේ ස්වාමීන් වහන්සේලා කවුරුත් ওই දේව ආරාධනාව කරලා තමයි අද බණ පටන් ගන්නේ. පින්වතුනි ඊළඟට අපි චුට්ටක් බලමු බණ අහනකොට. ඒ කියන්නේ ඔබ තුල. ඔබ අදනේ මේ කවදා කොහේ ගිහිල්ලා බණ ඇහුවත් මේ ධර්මය අවබෝධ කරන ක්‍රමයක් ඔය බණ අහන එක. විමුක්තායතන කියලා අංගුත්තර නිකායේ දේශනාවක් තියෙනවා. ඒකේ බුදුරජාණන් වහන්සේ ධර්මාවබෝධය ලබන ක්‍රම කීපයක් පෙන්නනවා. දැන් සමහර විටන මේක භාවනාවම විතරයි කියලා. භාවනාව නිවන් දොරටුවක් තමයි. බණ ඇසීමත් නිවන් දොරටුවක් කියලා. ඔබ අහලා ඇති උග්ගටිතඤ්ඤ විපටිතඤ්ඤ කියන අය මේ ශාසනය තුල බණ අහද්දිමයි ධර්මය අවබෝධ කරන්නේ. උග්ගටිතඤ්ඤ කියන කෙනාට කෙටියෙන් ඇහුවත් ඇති. එක ගාථාව අහලා ධර්මය අවබෝධ කරන සසර පින් තියන අය. ඒ නිසා බණ ඇසීම කියන්නේ නිවන් දොරටුවක්. හැබැයි බණ ඇසීම නිවන් දොරටුවක් වෙන්නේ කරුණු පහක් Taman තුළ පිහිටවාගෙන බණ අහන්න කියන. එතකොටයි ඒක නිවන් දොරටුවක් වෙන්නේ. මේ කරුණු පහ කෙටියෙන් හරි මතක තියාගන්න. පළවෙනි එක තමයි සුසුසති කියන. ඒකේ තේරුම තමයි අප්‍රමාණ ආසාවකින් බණ අහන්න කියන. හිතේ තියෙන ඕනේ ආසාව ඕනෙම දෙයකට එන්නේ. ආසාවක් තිබ්බොත් අපි යමක් ඉගෙන ගන්නේ යමක් ගැන උනන්දු වෙන්නේ. ආසාවක් තියෙනවා. ඔබ අහලා ඇති දහම් පිපාසයක් තිබ්බ රජ කෙනෙක්. අපේ බෝසතාණන් වහන්සේගේ සසර ජීවිතය දහම් සොඩ කියලා තියෙනවා. දහම් පිපාසයක් තිබ්බා. ඒ වගේ බණ අහනකොට ලොකු ආසාවකින්
ධර්මය අහන්න හිත සූදානම් කරගන්න. සුස්සූසති බණ ඇසීමේ ආසාව. දෙවනි කාරණේ සෝතං ඕදහති. ඒක වැදගත්ම දෙයක්. කන් යොමු කරගෙන ඕදහති කියන්නේ හොඳ අවධානය. කන් යොමු කරගෙන දේශනාවෙම හිත පිහිටවාගෙන බණ අහන්න කියලා. එහෙම බණ අහනකොට බණ අහගෙන යනකොටත් හිත එකඟ වෙනවා. අට්ඨී කත්තා මානසිකත්තා ඕහිත සෝතෝ ධම්මං සුනාති කියන. බාහිර කිසිම දෙයකට හිත යොමු කරන්නේ නැතුව දේශනාවෙම හිත පිහිටවාගෙන බණ අහන්න දක්ෂ වෙන්න. අදිෂ්ඨානයක් ඇති කර කොහොම හරි මම මේ දේ කරගන්නවා. එතකොට පළවෙනි එක තමයි බණ ඇසීමේ ආසාව. දෙවැනි කාරණේ දේශනාව තුලම හිත පිහිටවාගෙන බණ ඇසීම. කන් යොමු කරගෙන බණ ඇසීම. ඊළඟට අඤ්ඤාය චිත්තං උපට්ඨපේති. මම මේ ධර්මයේ තේරුම් ගන්නවා, වටහා ගන්නවා, අවබෝධ කර ගන්නවා කියලා හිතේ අදිෂ්ඨානයක් තියෙනවා. ඔබ ඊර්දිපාද ගැන ඉගෙනගෙන බණ අහලා ඇති. ඒකේ තියෙන චිත්ත ඊර්දිපාද හිතේ ඇති කරගන්න අදිෂ්ඨාන. මම කොහොම හරි මේක කරගන්න. කොහොම හරි මම ධර්මයේ දියුණු කරනවා. කොහොම හරි මම අපායෙ මිදෙනවා. ඒ වගේ අපිට තියෙන ලොකු අදිෂ්ඨානයක්. බණ අහනකොටත් හිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්න. කොහොම හරි මම මේ ධර්මයේ තේරුම් ගන්නවා කියන අදිෂ්ඨානය. හතරවෙනි එක අත්ථං ගන්හා අර්ථ ග්‍රහණය කරගන්න කියන. දැන් මේ දේශනාව තුළ වැදගත් කරුණු මතක තියාගන්න. මුළු බණම මතක හිටින්නේ නැහැ. එහෙම කටපාඩම් හිටින්නේ නැහැ. එහෙම හිටපු අය හිටියා. ආනන්ද හාමුදුරුවෝ එහෙම කිව්වා. බුදුරජාණන් වහන්සේ යම් දේශනාවක් කරා නම් පටන් ගත්ත වචනේ ඉඳන් අවසානයේ දක්වාම සියල්ල මතකයි. සසරේ ඒ වෙනුවෙන්ම පෙරම් පුරාගෙන 84000ක ධර්මස්කන්ධය සම්පූර්ණයෙන්ම කටපාඩමින් දරාගත්ත මතක තියාගන්න. අපිට එහෙම මතක හිටින්නේ නැහැ. හැබැයි ඔබට බණ අහලා ඉවර වෙනකොට සාරාංශයක් මොකක්ද? අඩු ගානේ මොකක්ද මේ කියවුනේ කියලා ඒ බණේ සාරාංශයක් මතක තියාගන්න පුළුවන් හොඳ අවධානයෙන් බණ ඇහුවා. ඒ නිසා අර්ථ ග්‍රහණය කරගන්න අත්ථං ගන්නවා. ඊළඟට වැදගත්ම දේ තමයි අනත්තං රීච්ඡති. බණ අහනකොට. ඒකයි පටන් ගන්න කලින් ඔබට කිව්වේ. බාහිර දේවල් සියල්ල බැහැර කරන්න. අනත්තං රීච්ඡති. අපේ හිත වෙන අරමුණු ඔස්සේ දුවන දේවල්. එක්ක ෆෝන් එක වෙන්න පුළුවන්. ඔක අතේ තිබ්බොත් හැරෙන් සැරේ බැලගෙන. සමානලාවට හිත දුවන නොයි කර්මණු ඔස්සේ. ඒ නිසා ඒ අපිට බනහනකොට හිතට බාධා වෙන බාහිර දේවල් ඔක්කොම පැත්තකින් තියලා පැය නම් ඒ පැය අවධානයෙන් බනහන්න පුරුදු වෙන්න. ඔන්න ඔය කරුණු පහ ඇති කරගත්තොත් මතකද? බණ ඇසීමේ ආසාව. හොඳ අවධානයෙන් කන් යොමු කරගෙන බණ ඇසීම. මම මේ ධර්මයේ තේරුම් ගන්නවා කියලා දැඩි අදිෂ්ඨානයක් හිතේ පිහිටවාගෙන බණ ඇසීම. අදාළ ධර්ම කරුණු මතක තියාගන්න. අනවශ්‍ය දේවල් බණ අහනකොට හිතෙන් බැහැර කිරීම. ඔන්න ඔය කරුණු පහ ඇති කරගන්න. ඉතින් අපි ඔබට ධර්ම දේශනා ආරම්භයේදීම ආශිර්වාද කරනවා. ඔබ හැම දිනාට මේ කරුණු පහම ඇති කරගෙන බණ අහන්න මේ බණ ඇසීම ඔබට නිවන් දොරටුවක් බවටම පත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්තුනි අපි චුට්ටක් විමසලා බලමු ඔබට මේ ලෝකේ ක්‍රියාත්මක වෙන ධර්මතාවය කර්මය අපි කවුරු ඒ ධර්මතාවයට යටත් වෙලායි යමක් රැස් කරගත්තොත් ඒක අපිටම අරගෙන යන්න වෙනවා. කාගේවත් ඇඟේ ගහලා බේරෙන්න බෑ. ඒ නිසා ඒ කර්මය හැදෙන්නේ කොහොමද? ඒ කර්ම සකස් වෙන්නේ කොහොමද? ඒ කර්මයෙන් මිදෙන ක්‍රමය මොකක්ද? ඊළඟට මරණාසන්න මොහොතේ මොන වගේ කර්ම බලවත් වෙන්න පුළුවන්ද? ඒ වගේ අකුසල් හිතට බලවත් වෙලා වද දෙනකොට කොහොමද කුසල් මතු කරගෙන ඒක යටපත් කරගන්නේ? ඔය වගේ කරුණු කීපයක් අද අපි තේරුම් ගන්න උත්සාහයක් ගමු. දැන් මම ඔබෙන් සාමාන්‍ය කර්මය දන්නවන්නේ. කියනවා නේද මේක මගේ කර්මය කියනවානේ. දැන් ඔබෙන් අහුවොත් මොකක්ද කර්මය? මොකක්ද මේ කර්මය?
ධර්මයේ විස්තර කරන කර්මය කියන්නේ මොකක්ද? මොකක්ද? බය නැතුව කියන්න මොන එක? මොකක්ද කර්මය කියන්නේ? බුදුහාමුදුරුවෝ පෙන්නපු වචනයක් තියෙනවා අපිට. චේතනා. චේතනාහම් භික්ඛවේ කම්මං වදාළ. ඔන්න කවුරු හරි ඉපින් ඇහුවොත් මොකක්ද කර්මය කියන්නේ කියලා චේතනාහම් භික්ඛවේ කම්මං වදාළ. මහණෙනි චේතනාව කර්මයයි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහළ කරලා අපි කර්ම කරනවා කායේ වාචාය මනසා සිත කය වචනේ කර්ම රැස් කරනවා. හැබැයි කර්ම රැස් කරන්න චේතනාව පහළ කරලා එක් කරන්න. චේතනාව තමයි කර්මයක්. එතකොට මෙන්න මේක අපි තේරුම් ගන්න ඕන මෙහෙම. දැන් ගැඹුරින් බණ අහපු අයත් ඇති මේක ටිකක් අහගෙන ඉන්නකො එතකොට තේරෙනවා. දැන් ඔබට මාව පේනව නේද? පේනවා. කොහොමද ඔබ මාව දකින්නේ? ඇසයි රූපයයි විඥානයයි එකතුයි. අපිට යමක් මාව විතර නෙමෙයි හැම දෙයක්ම ඔබට පේන්නේ කොහොමද? ඇසයි රූපයයි විඥානයයි එකතුයි. ඒකට අපි කියනවා ඇසේ ස්පර්ශය. ඒ ඇසේ ස්පර්ශයත් එක්ක කරුණු තුනක් එකවර වෙනවා. හැබැයි අපි වෙන වෙන මේක තේරුම් ගන්න විස්තර කරනවා. ස්පර්ශය නිසාම විඳීමක් ඇති වෙනවා. විඳින දේම හඳුන ගන්නවා වෙන දෙයක් නෙමෙයි. විඳින දේම ඇහෙන් හඳුන ගන්නවා. ඒකට අර විඳීමට කියනවා වේදනා. හඳුනා ගැනීමට කියනවා සංඥා. හඳුනාගත්ත දේ ගැනම චේතනාවක් පහළ වෙනවා. රූප සංචේතන. අන්න ඒක කර්ම. ඇහැ මුල් කරගෙන කර්ම සකස් වෙන්නේ ඇහි ස්පර්ශයත් එක්ක ඇහැට පේන දේ ගැන චේතනාවක් පහළ වෙනවා. රූප සංචේතන. දැන් ඔබට මම මේ කතා කරන දේ ඇහෙනව නේද? ඇහෙනවා. ඒ ඇහෙන්නේ කොහොමද? කනයි ශබ්දයයි විඥාන එකතු වෙනවා. සෝත විඥාන. කනයි ශබ්දයයි විඥාන එකතු වෙනවා. ඒකට අපි කියනවා කනේ ස්පර්ශය. ඒ ස්පර්ශයත් එක්කම කරුණු තුනක් තියෙනවා. ඇති වෙනවා. විඳීම්, හඳුනා ගැනීම, චේතනා. වේදනා, සංඥා, සංස්කාර කියන්නේ ඒවට. එතකොට විඳිනවා. ඇහෙන දේ ගැන විඳීමක් ඇති වෙනවා. විඳින හඬ හඳුන ගන්නවා. මේ මොකක්ද කියන්නේ කියලා හඳුන ගන්නවා. සතෙක් කෑ ගැහුවද, එන්න කිව්වද, යන්න කිව්වද, කවුද, කාගේ කටහඬ හඳුන ගන්නවා. සංඥා. ඒ හඳුනාගත්ත දේ ගැන හිත ඇතුලේ චේතනාවක් පහළ වෙනවා. සංස්කාර, චේතනා. ශබ්ද සංචේතන ඒක කර්මයක්. ඊළඟට මේක හොඳට අහගෙන ඉන්න. නාසයට ගඳ සුවඳ දැනෙනවා අපිට. ඒ දැනෙන්නේ නාසයයි ගඳ සුවඳයි විඥානය එකතුයි. ඒත් එක්කම කරුණු තුනක් හට ගන්නවා. ඒ ස්පර්ශය. විඳීම්, හඳුනා ගැනීම, චේතනා. දැනෙන ගඳ සුවඳ ගැන විඳීමක් උපදී. විඳින ගඳ සුවඳ මොකක්ද කියලා හඳුන ගන්නවා. හඳුනාගත්ත ගඳ සුවඳ ගැන චේතනාවක් පහළ වෙනවා. ගන්ධ සංචේතනා කියලා අපි එකට කියන එක කර්මය. දැන් ওই විදිහටමයි ඊටු ටික කෙටියෙන් මතක තියාගන්න. දිවට දැනෙන රසය ගැන චේතනා පහළ වෙනවා. ඒකට කියන්නේ රස සංචේතනා. කායට දැනෙන පහස ගැන චේතනා පහළ වෙනවා. පොට්ටබ්බ සංචේතන. හිතට එන අරමුණු ගැන චේතනා පහළ වෙනවා. ධම්ම සංචේතන. දැන් එහෙනම් චේතනාව තමයි කර්මය. දැන් චේතනා රැස් වෙන ස්ථාන කීයක් තියෙනවද? 6ක් තියෙනවා. ඇස, කන, නාසය, දිව, කය, මනස. ආයතන 6ෙම අපිට චේතනා පහළ වෙනවා. ඒ කියන්නේ කර්ම රැස් වෙනවා. ආයතන 6ෙම කර්ම රැස් වෙනවා. දැන් ඕක හොඳට බුද්ධිමත්ව මෙහෙම හිතන්න. ඇහැට පේන රූපයක් පාසා චේතනා පහළ වෙනවා. ඒ කර්ම. කනට ඇහෙන ශබ්දයක් පාසා චේතනා පහළ වෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳට අනුව චේතනා පහළ වෙනවා. දිවට දැනෙන රසයට අනුව චේතනා පහළ වෙනවා. කායට දැනෙන පහසට අනුව චේතනා පහළ වෙනවා. හිතෙන සිතුවිල්ලක් ඔස්සේ චේතනා පහළ වෙනවා නම් ඔබටවත් මටවත් අපි කාටවත් කර්ම රැස් නොකර ඉන්න පුළුවන්ද? පුළුවන්. බෑ. හැම වෙලෙම කර්ම රැස් වෙනවා. කර්ම රැස් නොකර ජීවත් වෙන්න ක්‍රමයක් නෑ අපිට. එහෙම කොහෙවත් ඉන්න ක්‍රමයක් නෑ. බුදුවරු පහළ වෙලා අපිට පෙන්නලා දෙන්නේ කර්ම රැස් නොකර ඉන්න ක්‍රමයක් නෙමෙයි. එහෙම ඉන්න බෑ අපිට. අපිට පෙන්නලා දෙනවා
මේ චේතනා පහල කරලා අපි රැස් කරගන්න කර්මයන්ගෙන් එක පැත්තක් තියෙනවා සම්පූර්ණයෙන් නවත්ත ගන්නවා. සබ්බ පාපස්සා කරනවා. සියලු පාපී අකුසල කර්ම වලින් වළකින්න කියලා. අන්න චේතනා පහල කරලා සිත කය වචනය ඔස්සේ රැස් කරගන්න අකුසල කර්ම වලින් වළකින්න. කුසලස් උපසම්පදා ඒවත් කර්ම තමයි. ඒවා උපසම්පදා කියන්නේ වඩන්න ඕනේ රැස් කරන්න. බණ අහනවා, දන් දෙනවා, සීල් රකින්නවා, භාවනා කරනවා. ඒවත් චේතනා පහල කරලා කරන්නේ. ඒව රැස් කරන්න. ඒව වඩන්න. ඒවත් කර්ම තමයි. සචිත්ත පරියෝදකන තමන්ගේ හිත දමනය කරනවා. බණ භාවනාව ඔස්සේ කර්ම රැස් වෙන්නේ නැද්ද? රැස් වෙනවා. ඒකනේ සමාධිය වඩන කෙනාට ඒවට කියන ආනිඤ්ඤාභි සංස්කාර. පින් කරනකොට රැස් වෙනවා පුඤ්ඤාභි සංස්කාර. අකුසල් කරනකොට රැස් වෙනවා අපුඤ්ඤාභි සංස්කාර. ධ්‍යාන වඩනකොට රැස් වෙනවා ආනිඤ්ඤාභි සංස්කාර. ඒ නිසා තමයි ඒ ධ්‍යානයන්ට අනුව බ්‍රහ්ම තලවල ඒ අය උපදී. ඒ කර්ම නිරුද්ධ වෙන විදිහට කර්ම රැස් වෙන මාර්ගයක් තියෙනවා. ඒක තමයි කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව ආර්ය ශ්‍රායක මාර්ගය. ඒ මාර්ගය තුල බුදුහාමුදුරුවෝ පෙන්නනවා අර පුණ්‍ය පාප මේ සියලු කර්මයන්ගේ විපාක ෂේ වීම පිණිසයි ඒකේ කර්ම රැස් වෙන්නේ. ඒක විතරයි කර්මයන්ගෙන් මිදෙන්න තියෙන මාර්ගය අපිට. එතකොට දැන් කර්මය ගැන ওই විදිහට තේරුම් ගන්න. ඊළඟට තව අපේ ජීවිතේ එක වෙලාවක් තියෙනවා අපිට කර්ම රැස් වෙනවා. හැබැයි ඒකේ විපාක නැහැ. කර්ම රැස් වෙනවා විපාකේ මඳයි. විපාකේ බලවත් නැහැ. විපාක දෙන්නේ නැහැ. ඒ මොන වෙලාවද? නිදාගෙන හීන දකින්නවනේ. බුදුරජාණන් වහන්සේ සිහින ගැන ධර්මයේ විස්තර කරන්නේ කරුණු තුනක් කියනවා සිහින ගැන. මහණෙනි සිහින කියන්නේ ජීවිතේ වඳ බව කියන. සිහින කියන්නේ ජීවිතේ මුලාවක් කියන. සිහින කියන්නේ ජීවිතේ ඵල රහිත බව. ඔන්න ඔය වචන තුන තියෙනවා. මේක තියෙන ආදිත්ත පරියාය සූත්‍රය. සිහින ගැන ඔය විස්තරය. එතකොට ඒකට හේතුව දැන් අපි හීනෙන් දැන් අපි හිතමු සමහරලාට හීනයක් දකින්න කවදාවත් හිතපු නැති දෙයක්. ගහ ගන්නවා, රණ්ඩු වෙනවා, බෝම්බ ගහනවා. බෝම්බයක් අතින්වත් අල්ලලා නෑ. හැබැයි හීනයක් දකින්න. තරහකාරයන්ගෙන් පලි ගන්නවා. අපි හිත මෙච්චර බරපතල නැති නිකන් සරල හීනයක් ගන්න. ආස කරන දෙයක් තියෙනවා අනේ ගන්න සල්ලි නෑ. ඕක ගැන හිත හිතා නිදා ගන්නවා. හීනෙන් දකින්න මේක හොරකම් කරගන්න. දැන් නැගිටපු ගමන් හොරෙද්ද? නෑ ඒක හීනයක්. ඒකේ විපාක ශක්තියක් නෑ. ඒක හීනයක්. හීනෙන් දකින්න පුළුවන් මේ පෞකාර පාපී දේවල් හීනෙන් පේනවා. හැබැයි ඒවට විපාක ශක්තියක් නෑ. හැබැයි මතක තියාගන්න ඒ හීනත් නවත්ත ගන්න බැයිද? පුළුවන්. ඒකට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මෛත්‍රී වඩනකොට න පාපකං සුපිනම් පස්සති. පෞකාර හීන පේන්නේ නැහැ කියලා. මෛත්‍රී සිත වඩන්න මෛත්‍රී සිත දියුණු කරනකොට හොඳ සිහියෙන් නැගිටින වෙලාව සිහි කරලා මෛත්‍රී අරමුණ හිතට අරන් නිදාගන්න. න පාපකං සුපිනම් පස්සති. පෞකාර හීන දකින්නේ. මෛත්‍රී භාවනාව තමයි නින්දෙදි හිත රැකෙන බලවත්ම භාවනාව. නින්දෙදි හිත රැකෙනවා. ඒකනේ මේ භාවනාව පටන් ගන්නකොට පළවෙනි ආනිසංසය මොකක්ද? සුඛං සූපති. සැපසේ නින්දට වැටෙනවා. ඔන්න පළවෙනි ආනිසංසෙම තියෙන නින්ද ගැන. සැපසේ නින්දට වැටෙනවා. නිදා ගන්න කියලා වදයක් නෑ. සුඛං පටිභුඤ්ජති. ප්‍රබෝධම අවදිවීමක් ලබන. න පාපකං සුපිනම් පස්සති. පෞකාර හීන දකින්නේ. එතකොට මෛත්‍රී ආනිසංසවල පළවෙනි දෙවනි තුන්වෙනි ආනිසංස තුනම තියෙන්නේ නින්දත් එක්ක. දැන් බලන්න අපිට මොන දේවල් තිබ්බත් නින්ද යන්නේ නැත්නම් වැඩක් තියනවද? කොච්චර වද වෙනිනවදනේ? නින්ද යන්නේ නැහැ කියලා. සමහරට වෛද්‍යවරු හම්බෙන්න යනවා, උපදෙස් ගන්නවා, බේත් පෙති හොයනවා. කොච්චර සමහරලාට නිදාගන්න ගියාම භයානක දේවල්, ජීවිතේ හිතපු නැති දේවල්. හීනෙන් බය වෙනවා, දත් මිටි කනවා, නැගිටලා ඇදී වාඩි වෙලා ඉන්නවා, රෑ තිස්සේ සැරෙන් සැරේ බය වෙලා හැරෙනවා. ඒ නිසා නින්දෙදි හිත රැකෙනවා, හිතේ මෛත්‍රිය පුරුදු කරනකොට. අවදියෙන් ඉන්න වෙලාවට කර්ම රැස් වෙනවා හැම වෙලාවෙම.
ඒ නිසා තමයි සිහියෙන් ඉන්න කියලා. ඒ රැස් කරගන්න චේතනා පහළ කරලා රැස් කරගන්න කර්මයන්ගේ විපාක ඒවා හරි පුදුමයි. මේ කර්ම විපාක විශ්ය විස්තර දැන් මේක මේ අපි මෙහෙම කිව්වට කර්ම විපාක විශ්ය ඔබටවත් මටවත් කාටවත් තේරෙන්නේ නැහැ. තේරෙන්නේ කාටද? බුදු නුවණට විතරයි. කම්ම විපාකෝ අචින්තියෝ කියන්නේ ඒකයි. අචින්තිය. ඒක බුදුරුන්ට විතරයි විශ්ය වෙන්නේ. ඒකනේ අපි තරක කරන්නේ. අච්චර පව්කාරය අර යස අගේට ඉන්නවා. මේ අහිංසක මිනිස්යාටම මේ ඔක්කොම කරදර. කො මේ පින් කරන මිනිස්සුන්ට මේ විපාක. ඔහොම හිත තර්ක කරන්නේ නැද්ද කොච්චර බණ ඇහුවා? ඇයි අපිට මේකේ විපාක විශ්ය තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ බුදු කෙනෙක්ගේ බුදු නුවණට මේ කර්ම විපාක විශ්ය තේරෙන්නේ. හැබැයි අපිට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ කොටස් කීපයක් අපේ නුවණට තේරෙන විදිහට පෙන්නනවා. ඒ තමයි අපි මේ චේතනා පහල කළ රැස් කරගන්න සමහර කර්ම තියෙනවා මෙලොව මතුවේ. ඒවට අපි කියනවා දිට්ඨ ධර්ම වේදනා විපාක. සමහර ඒවා තියෙනවා මේ ජීවිතේ මතුවෙන්නෙම නැහැ. මහා දරුණු අකුසල දැන් ආනන්තරීය අකුසල. මෙලොව විපාක දෙන්නේ නැහැ. දරුණු අකුසල් කරලා මැරෙනකන් වැජබිලා ඉන්න සමහර. දැන් අජාසත් රජු සෝවාන් වෙච්ච තමන්ගේ තාත්තා වද දීලා මැරුවේ. නිකන් පව්කාර මේ රජෙක්ව නෙමෙයි වෙන කවුරුවත් නෙමෙයි තමන්ගේම තාත්තා බිම්බිසාර රජුව. කර්ණ නොදී හිර කරලා වද දීලා යටිපතුල් පළලා ධර්මාවබෝධයක් ලැබපු රජ කෙනෙක් මේ වද දීලා මැරුවේ. හැබැයි එහෙම මරලා අජාසත් රජකමේ හිටියේ නැද්ද? රජ වුණා. මැරෙනකන් රජකමේ හිටියේ. මිනිස්සු කියන්නේ නැති අච්චර පව්කාර රජාට කොමේ විපාක? තාම රජකමේ ඉන්නවනේ කෝ කී. හැබැයි මරණින් මත්තේ ආනන්තරිය අකුසලේ විපාක දෙන්නේ මේ ජීවිතේ නෙමෙයි. ඊළඟ ජීවිතේ. කල්පයක් අපායේ. එතකොට ඒවට කියන උපපජ්ජ වේදනීය කර්ම. තව සමහර කර්ම තියෙනවා ආත්මයක් දෙකක් තුනක් හතරක් විපාක දීලා නතර වෙන්නේ. අපරාපරිය වේදනී නිවන් දකින්නකන් සසරේ විපාක දෙදියා. අපරාපරිය වේදනී. එතකොට ওই වගේ කර්ම විපාක વિશે හරි පුදුමයි. එතකොට ඔය අතර ඔබ අහලා ඇති කුණ්ඩ දාන මහරහතන් වහන්සේ ගැන තියෙනවා. මේ බුද්ධ ශාසනය වැඩ හිටියා කුණ්ඩ දාන කියලා මහරහතන් වහන්සේ නම. උන්වහන්සේට මහ පුදුම ප්‍රශ්නයක් තිබ්බේ. පැවිදි වෙච්ච දවසේ ඉඳන් යන තැන ගෑණියෙක් පස්සෙන් එනා වගේ පේනවා ඡායාව. මිනිස්සු ඉතින් නිඳා කරනවා ගරහනවා. ඒ හාමුදුරන් නොයි කතා හදනවා. ඉන්න ආරාම වලින් මිනිස්සු බැලලා පන්නනවා. ඉතින් ඔහොම අන්තිමට බුදුරජාණන් වහන්සේ ළඟට ගියා ගිහින් කියවනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම බොහොම සිල්වත් කෙනෙක්. මං නිවන් දකින්න මේ වීරිය වඩන කෙනෙක්. ස්වාමීනි මට මේ වගේ බොහෝ අභූත චෝදනා එනවා. මේ කාන්තාවක්ම මේ මගේ ළඟ ඉන්නවා මෙහෙ මගේ පස්සෙන් ඉන්නවා කී මිනිස්සු චෝදනා කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඔබට උකින් ගැලවෙන්න වෙන ක්‍රමයක් නැහැ කී. මේ සසරේ ඔබ කරපු කර්ම විපාකයක් කිය ඔබට එන්නේ. ඔබ වීරිය වඩලා රහත් වෙන්න කිව්වා. එතකොටයි කියෝක නැති වෙන්නේ. එතකන් ඡායාවක් වේ. බුදුරජාණන් වහන්සේගෙන් අහුවා ස්වාමීනි මොකක්ද මේ සසරේ කරපු කර්මය? ඔන්න බලන්න සමහර කර්ම මේ කාශ්‍යප බුද්ධ ශාසනය සසරේ නිවන් දකින්න පින් කරගෙන ආපු කෙනෙක්. ඒ කාලේ උක්ෂ දේවතාවෙක් වෙලා දේවතාත්මික ඉපදිලා හිටියා. කාශ්‍යප බුද්ධ ශාසනයේ පස්සේ කියන්නේ කාශ්‍යප බුදුහාමුදුරු ශාසනයේ තියෙන කාලේ උක්ෂ දේවතාව. දෙවිවරු ඔක්කොම සම්මාදිට්ඨික නෑ මතක තියාගන්න. මිත්‍යා දෘෂ්ටික දෙවිවරු ඕන තරම් ඉන්නවා. දැන් මේ උක්ෂ දේවතාව ඉන්නකොට ඔය අතරේ කාශ්‍යප බුද්ධ ශාසනයේ පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලා දෙනමක් හිටියා. දෙන්න පුංචි කාලේ ඉඳන් යාළු. එකට ඉස්කෝලේ ගියා, එකට හැදී වැඩුණා. එකට ඉතින් ඒ කාලේ ශිල්ප ශාස්ත්‍ර හැදෑරුවා. ඊට පස්සේ දෙන්නම කතා වුණා අනේ අපි මේ හරියන්නේ නැහැ මේ කාමභෝගී ජීවිත අපි පැවිදි වෙමු. දෙන්නම එකට පැවිදි වුණා කාශ්‍යප බුද්ධ ශාසනය. පැවිදි වෙච්ච දවසේ ඉඳන් එකට ධර්ම සාකච්ඡා කරන උදේ එකට නැගිටිනවා එකට එකපාරේ තමයි පින්ඩ පාත යන්නේ. දැන් දෙන්න හරිය යාළු. ඔහොම ඉන්නකොට දැන් අනිත් අයත් කියනවා මේ දෙන්නගේ පුදුම හිතවත්කම, පුදුම යාළුකම.
මේ දෙන්න නම් විඳවන්න බෑ. ඔහොම කියන්නේ නැද්ද? ඔහොම කියනවනේ දැන් දෙන්නේ බොහොම හිතවත්කමින් යාළුකමින් ඉන්නකොට ඔහොම නිකන් අනිත් අය කියනවා මේ දෙන්නගේ පුදුම හිතවත්කම. මේ දෙන්න නම් තරහ කරන්න බෑ. එහෙම කියනකොට මතක තියාගන්න. සමහර නොපෙනෙන බලවේග ඉන්නවා. ඒව අහගෙන ඉඳලා උපක්‍රම යොදනවා. ඒව දැන් මිනිස්සු අතරත් නැද්ද? ඔහොම කියනකොට දැන් කාට හරි තරහ යන්නේ නැහැ කිව්වොත් බලමුකෝ තරහ ගස්සලා කියලා නිකන් කේන්ති ගස්සන්න උත්සාහ කරන චරිත නැද්ද? ඉන්නවා. ඒ වගේ මේ කහගෙන ඉඳලා අර දේවතාව කල්පනා කරා දෙන්නගේ මිත්‍රත්වය පරීක්ෂා කරන්න. පොඩි පරීක්ෂාවක් කරලා බලන්න. චෙක් කරන්න හිතුවා. ඔය අතරේ මේ ස්වාමීන් වහන්සේලා දෙන්න ඉතින් පෝය කරන දවසක් මාසෙකට දෙපාරක් පෝය කර්ම කරනවා. උන්වහන්සේලා යන්න ඕනේ කැලේ මැද්දෙන් යන්න ඕනේ ඈත තියෙන මේ පෝය සීමාවකට. ඔහොම දැන් දෙන්න එකට යනකොට දැන් කැලේ මැද්දෙන් යනකොට එක තැනකදී මේ එක ස්වාමීන් වහන්සේ නමකට ටිකක් බඩේ අමාරුයි වගේ කිව්වා මේ ස්වාමීනි මේ මට චුට්ටක් කැලේට යන්න ඕනේ කියලා. හොඳයි එහෙනම් වාස්කින් ඉක්මනට එන්න කිව්වා. දැන් යාළුවෝ වුණා පස්සෙන් යන්න පුළුවන් වැඩක් නෙමෙයි. අර ස්වාමීන් වහන්සේ කැලේ ඇතුළට ගියා. ඉතින් කැලේ ඇතුලේ මේ වැසිකිලි ඔක්කොම තියෙනවද පහසුකම්? නෑ වතුර හොයාගෙන ඉතින් ඔය ගිය කාර්ය කරගෙන එනකොට අනිත් වෙලා ගියා. ඒ කැලේට ගිය ටිකට අර දේවතාව මොකද කරේ? දෙන්නගේ මිත්‍රත්වය පරීක්ෂා කරන්න කාන්තාවක් වගේ වෙස්වලාගෙන අර කැලේ පැත්තට ගිය ස්වාමීන් වහන්සේ ගිය පැත්තෙන් නිකන් රෙදි හද සැක හිතෙන විදිහේ ඡායාවක් මවල පෙන්නුවා අනිත් භික්ෂුවට. ටිකක් වෙලා ගියා වතුර හොයාගෙන ඉති වැඩේ කරගෙන ඉන්න අර හාමුදුරන්ට සැකයක් ඇති වුණා. මේ ගිහිල්ලා මෙච්චර වෙලා ගියේ මේක තමයි කියලා. අනේ අර ස්වාමීන් වහන්සේ ටිකක් පරක් වෙලා ආපු ගමන් කිව්වා දුස්සීලයක් උඹත් එක්ක මගේ ආය ඇසුරක් නැහැ කියලා. කියපු ගමන් අර ස්වාමීන් වහන්සේ කිව්වා නේ ඇයි මොකද්ද මං කරපු වැරද්ද? නෑ කතා නෑ කිව්වා. දෙන්නම සද්ද නැතුව ගියා පොය කරා. ගිහිල්ලා පොය කරනකොට ස්වාමීන් වහන්සේලාගේ ඉස්සරලා ඇවැද්ද ඉස්සලා ඉතින් පිරිසිදුකම ගන්න අහනවා දැන් මේ පොය සීමාවෙදී ස්වාමීන් වහන්සේලා සිල්වත්ද කියලා අහනවා. අහනකොටම අනික් ස්වාමීන් වහන්සේ කිව්වා මගේ යාළුවා වෙන්න පුළුවන්. උන්වහන්සේ පොය සීමාවෙන් එළියට දාන්න ඕනේ. සිල්වත් භික්ෂුවක් නෙමෙයි කියලා කියනකොටම අර දේවතාවත් ඇතිගත්තා. අහෝ මම මේ මිත්‍රත්වය පරීක්ෂා කරන්න ගිහිල්ලා මං කරගත්ත අකුසල. ඒ වෙලාවේ පොය සීමාවේ පෙනී හිටියා දේව ස්වරූපයෙන් පෙනී හිටියා. පෙනී ඉඳලා කිව්වා මමයි මේ දේ කරේ. උන්වහන්සේ සිල්වත් කි. දෙන්නගේ මිත්‍රත්වය පරීක්ෂා කරන්න මං කරේ. අනේ මට සමා වෙන්න කිව්වා. සංඝයා ඒක පිළිගත්තා. එදා පෝය කරා හැබැයි පෝය කරලා එළියට ගියාට පස්සේ අර පුංචි කාලේ ඉඳන් තිබ්බ මිත්‍රත්වයේ දෙන්න එදා දෙපැත්තකට බෙදලා ගියා. දැන් සමහර ලාවට එකට ඉඳලා එහෙම දෙයක් වුණාම අනිත් කෙනාට හිතෙන්නේ නැද්ද මෙච්චර එකට ඉඳලත් මට මෙහෙම කිව්වනේ මාව සැක කරානේ කියලා හිතෙනවනේ. අර දේත් එක්ක දෙන්නගේ ඒ හිතේ බිදිච්ච දේ දෙන්න දෙපැත්තට බෙදලා ගියා. ආරහම දෙහික බණ භාවනා කරලා උන්වහන්සේලා දෙනම ධර්ම අවබෝධය ලැබුවා. අර දේවතාව දේවාත්මෙන් චුත වෙලා අපායට වැටුණා. ඔය කාශ්‍යප බුද්ධ ශාසනයේ අන්තිම කාලේ. අපාය අර අකුසල විපාකේ ගෙවලා අපේ ගෞතම බුදුහාමුදුරු පහළ වෙනකොට අපාය මුඩට ඒක ගෙවලා. ඇවිල්ලා මේ බුද්ධ ශාසනයේ මනුස්ස ලෝකේ ඉපදුනා බොහොම පොහොසත් තැනක ඉපදුනා. කුමාරයෙක් රාජ පවුලකට සම්බන්ධ කුමාරයෙක්. ගිහි කාලේ හිටියා කිසි ප්‍රශ්නයක් නැහැ. නිසි වයස එනකොට විවාහ වුණා. කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳට විවාහ වෙලා විවාහ ජීවිතේ කාලයක් හිටියා. ප්‍රශ්නයක් නැහැ. ඒ අතරේ ඔහොම කාලයක් ඉන්නකොට බුදුරජාණන් වහන්සේ සංඝයා පිරිවරාගෙන මේ ගමට ආවා. එදා බණහලා සසර පුරුද්දට පැවිදි වෙන්න හිතුවා. ගිහිලා කියද්දි බිරිඳත් අවසර දුන්නා. දෙමව්පියොත් අවසර දුන්නා පැවිදි වෙන්න. අනේ කමන්නේ කවුරු හරි ගැලවෙනවා නම් කියලා අවසර දුන්නා. බොහොම සතුටින් පැවිදි වුණා. ඊතකම් කරදරයක් නෑ. පැවිදි වෙලා සිවුර දාගත්ත දවසේ ඉඳන් අන්න විපාකය ආපස්සේ. සිවුර ඇඟට දාගත්තද එතන ඉඳන් ගෑණි පස්සෙන් ඉනවගේ ඡායාවක් පේන්න ගත්ත මිනිස්සුන්ට. කුටියක හිටියා පින්ඩපාතේ ගියා නින්දා පහස. උන්වහන්සේ තමයි වීරිය වඩලා රහත් වුණා. රහත් වෙච්ච දවසේ තමයි කියනවා මේ ඡායාව පේන එක නැති වුනේ. ඒ තමයි කුණ්ඩදාන මහරහතන් වහන්සේ.
එතකොට හිතන්න සමහර කර්ම එන්නේ ඒවැ විපාක ඒහා සමාන පරිසරයක් යෙදෙන කොට එන්නේ. දැන් සමහර අය ඉන්න ඔහේ පව් කර කර පව්කාර ජීවිත ගත කර කර හොඳට වැජබිලා ඉන්නවා. කිසි කරදරයක් නෑ. භාවනා කරන්න පටන් ගත්තද බණ අහන්න හිතුවද එදා ඉඳන් කරදර. සමහර අයට එහෙම අහලා නැද්ද? ඔය කාගෙන බීගෙන ඔය හොඳට ඉන්නවා සමහර කිසි කරදරයක් නෑ. අපි බොහොම ජොලියේ ඉන්නවා කියනවා. ඊට පස්සේ ඔන්න මේ ක්‍රමේ හරියන්නේ නැහැ කියලා ඔන්න ඒ ඔක්කොම අතහැරලා භාවනා කරන්න පටන් බණ අහන්න පටන් ගන්නවා. භාවනා කරන්න පින්කම් කරන්න පටන් ගත්ත තැන ඉඳන් එක දිගට කරදරේ. මතක තියාගන්න. ඒවා මේ කවුරුවත් කරපු දේවල් නෙමෙයි. Taman සසරේ වපුරපු දේවල් Tamanට එන හැටි. මතක තියාගන්න අපි බණ භාවනා කරන කෙනෙකුට කරදර කරලා තිබුණොත් කවදා හරි ඒකේ විපාක එන්නේ අපි බණ භාවනා කරන්න ගිය දවසට. සමහරව ඔය භාවනා කරනකොට ධර්මයේ දියුණු කරනකොට බණ භාවනා කරනකොට මේක විදිහට උසුළු විසුළු කරලා ඒවට හිරිහැර පීඩා කරනවා. අකුසල් කර කර අපායේ වැටි වැටි යනකම් ගානක් නෑ. කවදා හරි Taman නිවන් දකින්න ඕනේ කියලා ධර්ම මාර්ගයට හැරුණද අන්න ධර්මයේ වඩන කෙනාට කරදර කරපු එකේ විපාකෙ. සමහර අය ඉන්නවා පැවිදි වෙන්න බෑ. පැවිදි වෙන්න හිතනවා, පැවිදි වෙන්න යනවා, පැවිදි වෙන්න ගිහිල්ලා සිවුර දාගත්ත දවසේ ඉඳන් සිවුරේ ඉන්න බෑ. පුදුම කරදර. ඒවා සසරේ තමන් කරපු විපාක තමන් කරාය නැහැ. ඒ නිසා මේ කර්ම විපාක විෂය හරි පුදුමයි. ඒව ගැන හිතන්න. හැබැයි මතක තියාගන්න මේ කාගේවත් කර්ම කවුරුත් ගෙනියනව නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලිව පෙන්නවා කම්මස්ස කෝම්හි කම්ම දායාද කම්ම යෝනී කම්ම බන්දු කම්ම පටිසරණ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාද. මේ ලෝකේ සත්‍යයන් කර්මයේ ස්වකීය කරගත්ත පිරිසක් ඔබත් මමත් අපි කවුද? කර්මයේ දෑවැද්ද කරගෙන දායාද කරගෙන මේ යන ගමනක්. කම්ම පටිසරණ අපිට කර්මය තමයි පිළිසරණ. අපිම කරපු දේවල්. කම්ම බන්දු අපිට ඉන්න එකම නෑ අපේ එකම ඥාතිය අපිම රැස් කරගත්ත කර්ම. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාද. අපි යම් යහපත් දෙයක් කරොත් ඒකේ යහපත් විපාක අපිට ලැබෙනවා. අපි කරන දේ අයහපත් නම් ඒකේ විපාක අරගෙන යන්නේ අපිමයි. ආයෙ වෙන කවුරුත් නෙමෙයි. ඒ නිසා මතක තියාගන්න සසරේ කරපු දේවල් අපේ පස්සෙන් එනවා. අපි දන්නේ අද මෙහෙම හිටියට සසර කර්ම විපාක මොනවා අපේ පස්සෙන් එනවද කියලා. ඒ නිසා සමහර කර්ම තියෙනවා. දැන් බලන්න බුදුහාඳුරන්ටවත් කර්ම විපාක නවත්තන්න පුළුවන්ද? කාගේවත් කර්ම විපාක නැ බුදුහාඳුරන්ට කොච්චර කරදරද? දැන් හිතන්න බුදුහාඳුරන්ගෙම නෑය වෙලා අපාය ගියාය නැද්ද? සුප්‍රබුද්ධ රජුරුවට රජ වෙන්න පින තිබ්බා. රටක රජ වෙනවා කියන්නේ ආයේ පිනක් තියෙන්න හොඳ නැද්ද? කන්න නැති, ඉන්න ගයක් නැති, යන්නේනමන් නැති මිනිස්සු කොච්චර දැන් ඉන්දියාව ගත්තාම කොච්චර ඉන්නවද? එතකොට ඒ අතර ඒ යම් විශාල ප්‍රදේශයක රජෙක් හැටියට සියලු දෙනාගෙම ඒ දේවල් භුක්ති විඳිනවා කියන්නේ පෙර පිනක් තියෙනවා. සුප්‍රබුද්ධ රජුරුවට රජ වෙන්න පින තිබ්බා. ඊළඟට තමන්ගේ දරුවෝ හැටියට මහා පින්වන්ත සසරේ කල්ප ලක්ෂ ගණන් පෙරම් පුරපු මහා පින්වන්ත කෙනෙක් තමන්ගේ දියණියක් හැටියට තමන්ගේ ලෙයින් ඉපැද්දෙනවා. යසෝදරාවගේ තාත්තා. එතකොට බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ දැක්කේ නැද්ද? ඇස් දෙකින් දැක්කා. බුදු කෙනෙක් ඇස් දෙකින් දකින්න පින ලැබුණා. රජකම් කරා. හැබැයි අද කොහෙද? පොළොව පලාගෙන අපායට වැටුණා. බුදුහාමුදුරන්ගේ මාමණ්ඩි සුප්‍රබුද්ධ රජු. මස්සිනාට මොකද වුනේ? දේවදත්ත. ඒත් පොළොව පලාගෙන අපාය. එතකොට අපිට පේනවා මේ බුදුහාමුදුරන්ගේ නෑයෝ කියලා බේරෙන්න පුළුවන් වුණාද? තමන් සසරේ වපුරපු දේවල් තමන් සසරේ අරගෙන යනවා. ඒ නිසා
අපි කවුරුත් යමක් වපුරනවාද ඒ වපුරන දේ අස්සෙන් අපිට ලැබෙනවා. දැන් සමහර ලාවට අපි ධර්මය අවබෝධ කරත් විපාක එනවා. බිම්බිසාර රජු සෝවාන් වුණා. රජකම් කරා. ඒ වගේම අනිත් පැත්තට විපාකෙත් ආවේ නැද්ද? පොඩි දුකක්ද කන්න නැතුව මැරෙන්න දාලා තියෙනවා කියන්නේ හිර කුටියක දාලා. දවස් ගාණක් කන්නත් නැහැ වතුරත් නැහැ. මේ නිකම් මිනිස්සෙක් නෙමෙයි රට පාලනය කරපු රජ කෙනෙක්. මානසිකව කොච්චර ඇද වැටෙන්න ඕනද? දේවියටවත් මුලින් බලන්න දුන්න අන්තිමට ඒකත් නැවැත්තුවා. කෑම හංගගෙන ගෙනාව ඒකත් නැවැත්තුවා. ඊළඟට Tamanට කන්න දෙන එක අඹරලා ඇගේ ගහගෙන සලුවකින් වහගෙන ආවා කි. සූර්ලා යන්තම් ගුලියක් හදලානේ කටේ තියෙනවා. ඒකත් නැවැත්තුවා. අන්තිමට කාටවත් බලන්න දෙන්නේ නැහැ. ඒත් නිකම් මැරෙන්න දුන්නෙත් නැහැ. වද දීලා මරපන් කියලා වදකයන්ට අණ කරේ. කකුල් පළලා ලුණු දාලා ගිනි පොකුරට ඇවිත් එතකොට ඒවා සෝවාන් වුණත් එච්චර විපාකයක් සසරි කරපු කර්ම. ඒ නිසා මතක තියාගන්න කර්ම විපාක කියන්නේ මහා පුදුම දේවල්. කර්මය ගැන හිතන්න. ඒ හිතනකොට අපිට ගොඩාක් මේ අකුසල් වලින් වළකින්න පුළුවන් හැකියාවක් එනවා. අපි කර්මය ගැන හිතනකොටයි මතක් වෙන්නේ. යමක් කරන්න හිතනකොට මතක් වෙනවා මේ දේ කරොත් මේකේ විපාකෙ මට අරගෙන යන්න වෙනවා. කර්මය ගැන නිතර හිතන්න කියන්නේ ඒක. එතකොට හිතට කේන්තියක් එනවා. ෂණේ මතක් වෙනවා නෑ මම මේ දේ කරොත් මටම සසරේ මේ කර්ම විපාක අරගෙන යන්න වෙනවා. අන්න හිත නවත්ත ගන්න ඕනේ. ඒ නිසා පින්වතුනි ලේසි නෑ මේ සසරේ හිතේ ස්වභාවය. කර්ම විපාක වල ස්වභාවය. ඔය ලංකාවේ දැන් ටික කාලයක් මාව හම්බෙන්න මම ලංකාවේ ඉන්නකොට සමහර සෙනසුරාදා වගේ දවස් දෙකක් කරලා තිබුණා. දැන් අවුරුද්දකට එකහමාරකට වගේ කලින් තරුණ දරුවෙක් අවුරුදු මම හිතන්නේ 22ක් 23ක් වගේ. ඒ ළමයා එනවා. ඇවිල්ලා ඉතින් අර මිනිස්සු මාව හම්බෙන්න අතරතුර හම්බෙන්න ඇවිල්ලා දවසක් ඇවිල්ලා කිව්වා හාමුදුරන්ගේ කකුල් දෙක අල්ලලා මට වදින්න ඕනේ කිව්වා. ඉතින් පුතෙක් මං කිව්වා කමන්නේ කියලා. ඊට පස්සේ කකුල් දෙක අල්ලගෙන ඔළුව තියාගෙන අඬනවා. ඊට පස්සේ මම ඔළුව අත ගාලා ඇහුවා ඇයි දරුවෝ කියලා. කතා කරේ නෑ. එහෙම එළියට පැනලා මේ දිව්වා. පස්සේ මම බලද්දි ගේට්ටුවෙන් ගිහිල්ලා ආයි මාස 4-5කට පස්සේ ආවා. ඒ ඇවිල්ලත් ඇඬුවා. මං ඇහුවා මට මතකයි ඔයා ආවා. පුතේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න කියලා. වැඩක් නෑ හාමුදුරනේ. මං අපායේ තමයි කිව්වා. මං ඉතින් ගණන් මං hina වෙලා කිව්වා. ඉතින් එහෙම අපාය යන්නේ නෑනේ. දැන් ඔයා තාම මනුස්ස ලෝකෙනේ ඉන්නේ. ඔයාට තාම ඕනේ දෙයක් වීරියෙන් අකුසලයක් නම් යටපත් කරන්න පුළුවන් කිව්වා. කියන්න කියලා. බුදුහාමුදුරන්ටවත් මාව බේරන්න බෑ කිව්ව ඔබ වහන්සේට තියා. ඉතින් බරපතලම දෙයක් වෙන්නේ නැහැ. එහෙම කිව්වා. ඉතින් කියන්නේ නැහැ. කියලා අඬනවා යනවා. එදත් ගියා. ඊට පස්සේ දවසක් ආපු වෙලාවේ මම හම්බෙන්න ආපු කීප දෙනෙක් හිටියා. මං ඉතින් එළියට යවලා මං කිව්වා පුතේ දැන් කවුරුත් නැහැ මෙතන ඉන්නේ ඔයයි මායි විතරයි. ඔයාට ඕනේ ප්‍රශ්නයක් මාත් එක්ක කියන්න. මං අහගෙන ඉන්නම්. මට පුළුවන් දෙයක් නම් මට තේරෙනවා ඔයාගේ මොකක් හරි දෙයක් ඔයා කියාගන්න විදිහක් නැතුව මේ මාව හම්බෙන්න එනවා. ඔයා කියන්න කියලා. ඊට පස්සේ ඉතින් කීව වැඩක් නෑ හාමුදුරනේ මං අපායේ තමයි කිව්වා. මං කිව්වා නෑ එහෙම නෙවෙයි ඔයා කියන්නකෝ ඉතින් මොකද්ද ඔයාට උනේ කියලා. සමහර දේවල් බේරෙන්න බැරි දේවල් තියෙනවා කර්ම. මේ ළමයා කියන පුංචි කාලේ තියෙන විස්තරය. අම්මයි තාත්තයි දන්න කාලින යකා යක්ෂණී වගේ කියලා. මොකද තියෙනවා ලංකාවේ. හරියට බීලා ඇවිල්ලා ගහනවා කිව්ව අම්මට ගහනවා. නංගි කෙනෙක් හිටියා කිව්වා අවුරුදු 15 16 වෙනකොට ගෙදරින් කරදර නිසාම පැනලා ගියා කියලා. ඊට පස්සේ ඉතින් මේ ළමයාට අක්කායි. ඉතින් මේ ළමයා පොඩි කාලේ හරියට කියන සමහර දවස්වලට ඇය එළි වෙනකන් වැසිකිලි. එක්ක ඇඳාස්සේ. දොර ආස්සට ගිහිල්ලා තාත්තගෙන් ගහලා ගුටි කානකොට දොර ආස්සේ ඉංගපුවාම එහෙම දොර ආස්සේ නිින්ද යනවා කිව්වා. එක සැරයක් අම්මගේ අතක් කැඩුවා කිව්වා. ඊට පස්සේ ඔළුව පැලුවා කිව්වා ගහලා. ඉතින් වගේ හරියට වද දෙන සසර හතුරු එහෙම හම්බෙන්නේ කර්ම විපාක වලට. ඒ ළමයා කියන දවසක් ඒ ළමයට අවුරුදු මං හිතන්නේ 15ක් හරි 16ක් හරි 14 හරි වයසේදී දවසක් ඒ තාත්තා ඉතින් ඇවිල්ලා බීලා ඇවිල්ලා අම්මට අල්ලගෙන ගහලා කිව්වලු අද මේ කියු මරනවා කියලා.
කියලා ගියා කිය බොන්න. දැන් දන්නවා මේ ළමයා දැන් බීලා ආවම අද රෑ ආයි යුද්ධයක්. දැන් බීලා එනකොට මේ ළමයා මොකද කරේ? කෑ ගහගෙන එනකොට කුණුහරුප කියාගෙන දොර අසර ඉන්නවා. ඉස්සරහට පුතාද දැක්කේ ගැහුවා දාලා. දොර අසර රිංගලා හිටියා. ආපු ගමන් ඉතින් අම්මට ගහලා ඒ ළමයා කියනවා මට පේනවා අම්මා බිත්තියේ ඔළුව ඇනලා ඊට පස්සේ අම්මව බිම දාගෙන අම්මගේ බෙල්ල මිරි කරනවා. ඒ අම්මා අතපය පොලේ ගහනවා බෙල්ල හිර වෙනකොට. මේ ළමයා දොර අස්සේ ඉඳන් බලාගෙන ඉඳලා දැන් ඒ දරුවගේ කරගන්න දෙයක් නැහැ අම්මා මරයි කියන බයට දොර අස්සේ තිබ්බ කර්ම කියන්නේ පොරක. තේරෙනවද වෙච්ච දෙන්නේ? අම්මා මරයි කියන බයට ගැහුව පොරෙන් තාත්තට. ගහපු පාර කැරකිලා වැදුනේ පොරවේ අනිත් පැත්ත. තාත්තා ලී දාගෙන නහයෙන් කටෙන් ඇදගෙන වැටුණා. පොරවත් දාලා ළමයා පැනලා දිව්වා. ඊට පස්සේ මට ඒ දරුවා කියපු විදිහට දවස් 2-3කට පස්සේ තාත්තා ඉස්පිරිතාලේ සිහි ඇවිල්ලා තිනවා. ඒ තාත්තා කොහොම හරි කියලා තිනවා මේ මට දැක්කොත් අඳුරන්න පුළුවන් මගේ පුතා නෙමෙයි කියලා කොහොම හරි ළමයා බේරුවා. ඊට පස්සේ ඉතින් කණෙන් ලේ ගියා ගෙදර ආවා කීවා ටික දවසක් හිටියා කොහොම හරි තාත්තා නහයෙන් ලේ යනවා සිහි නැතුව වැටෙනවා කරන්තේ හැදෙනවා ඔහොම ඉඳලා තාත්තා නැති වෙනවා. එතකොට දැන් මේ දරුවට වයස අවුරුදු 20 ගානක් 23ක් හරි 24ක්. ඉතින් ඇවිල්ලා අඬලා කියනවා හාමුදුරනේ ඔබ වහන්සේට මාව බේරන්න බෑ කියලා. බුදුහාමුදුරන්ටවත් මාව බේරන්න බෑ කියලා. මං ඉතින් අපායේ තමයි කියලා අඬලා යනවා. බේරන්න පුළුවන් තරමට. කර්මයෙන් පැටලෙන පටලැවිලි බා. ඒ දරුවා හරි පව් ඉතින් මට හරි දුකයි. ඒ දරුවා කියනවා කැලණි ඔබ දන්නවා අනිත් චෛත්‍ය වගේ නෙමෙයි රෑ එළි වෙනකන් ඇරලා තියෙනවා. ඒ ළමයා කියනවා රෑ 11ට 11 මාට විතර රෑට යනවා කියලා කැලණියට. එළි වෙනකන් චෛත්‍ය දිහා බලාගෙන අඬනවා. හොඳට බණ අහනවා. හොඳට ධර්මයේ තේරෙනවා. බණ අහනකොට ජීවිතය ගැන වෙච්ච දේ ගැන තේරෙනවා පසුතැවෙනවා. නමුත් ආපස්සට හරවන්න පුළුවන්. ඊට පස්සේ මම නිකන් ඒ හිත මට තේරෙන්නේ නැති නිසා මොකද මන් දන්නේ නැහැ මේ වෙලාවේ සිතුවිල්ල මං කිව්ව පුතේ ඉතින් ඔයා මේ වෙලේ අම්මව බේරගන්නේ නෑ හාමුදුරනේ මට කේන්තියයි මේ වෙලේ තාත්තා ගැන කේන්තිය මාවක මරන්නම හිතුණා. ඉතින් හිතට එන සිතුවිලි කර්ම විපාක කියන්නේ හරි පුදුමයි. ඒ නිසා සමහර ඒවා අපිව පරිසරයෙන් ගිහිල්ලා පටලලා ඉතින්ට අතහරින්න මතක තියාගන්න. සමහර පුද්ගලයෝ ඉන්නවා බේරෙන්න බැරි විදිහට ආපස්සට හිතනකොට වැඩේ වැරදිලා ඉවරයි. මම ගොඩාක් බන්ධනාගාරවල බණ කියලා තියෙනවා. හරියට මම භාවනාවට සටහන් කරනවා ඊරකාරයෝ ලුගාටි වෙච්ච මිනිස්සු අරගෙන ලංකාවේ හරියට මම වැඩ සටහන් කරනවා. සමහර චරිත පුදුමයි වීරිය වඩන අය. හැබැයි ඒ අයගේ ජීවිතය ආපස්සට ගත්තහම පුදුම චරිත ධර්මයට යොමු වෙන චරිත. ඒ නිසා මතක තියාගන්න සමහරුන්ට වරදිනවා. හැබැයි වැරදිලා ධර්මයේ අහු වෙලා වේගෙන් ධර්මයේ කරා යන අය. ඒ වැරදි හදාගන්න පුළුවන් විදිහට ධර්මයේ කරා යන්න පුළුවන් අය. හැබැයි ආනන්තරික අකුසලයක් වුණොත් තමයි. ඒකට ධර්මයේ කියන්නේ විපාකාන්තරාය කියලා. මේ ජීවිතේ සෝවාන් වෙන්න පින තිබ්බත් ආනන්තරික අකුසලයක් වුණොත් වැහෙනවා. අජාසත් රජුරෝ කියන්නේ සෝවාන් වෙන්න පිනක් ඇතුව ඉපදිච්ච කෙනෙක්. වැඩේ වැරදිලා පස්සේ කාලේ බුදුහාමුදුරන්ගෙන් බණ අහන්නේ. එහෙම බණ අහන්න ඇවිල්ලා ඔය අජාසත් රජුරවන්ටම කරපු දේශන ගොඩක් තියෙනවා. දවසක් බණ අහගෙන ඉඳලා රජුරෝ කියනවා ස්වාමීනි මට රාජකාරි වගේක් තියෙනවා කියලා. ඒ බණ ඉවරලා වැඳලා නැගිටලා යනවා. එතනින් නැගිටලා යනකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට සිහිපත් කරන ආනන්දයේ අජාසත් රජුරෝ පීතෘ ඝාතන අකුසලේ නොකරා නම් අද මේ බණ ටික අහලා මෙතනින් නැගිටින්නේ සෝවාන් වෙලා කියලා. එතකොට බලන්න සෝවාන් වෙන්න අවශ්‍ය සද්ධර්මය ලැබුණා. ඒ ලැබුණේ සාමාන්‍ය කෙනෙක්ගෙන් නෙමෙයි බුදුරජාණන් වහන්සේගෙන්මයි ලැබුණේ. කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණේ බාහිරින් ලැබුණා. හැබැයි ඒ වෙනකොට ආනන්තරිය අකුසලෙන් වැහිලා හිටියේ. අද අපායි. ඒ නිසා
ධර්මය අවබෝධ කරන්න පින තිබ්බය අවස්ථාව අහිමි කරගෙන අපාය වැටලා තියෙන ඕන තරම්. දවසක් බුදුරජාණන් වහන්සේ රජගහනුවර සිදුවීමක් තියෙනවා. නගරේ වඩිනකොට වයසක දෙන්නෙක් පාරේ යනවා තැටි දෙකක් අරන් හිඟමනේ බහලා ඇති කතාව. බුදුරජාණන් වහන්සේ මේ නතර වෙලා ඒ දෙන්න දිහා බලනකොට අනුකම්පා සහගත සිනහවක් පහළ වෙනවා. hina වෙනවා කියවට මතක තියාගන්න අපි hina වෙන ක්‍රමයයි බුදුවරු සිනහ පහළ කරනකොට ධර්මයේ කියන්නේ හසිතුප්පාදේ කියලා. ඒක කෙලෙස් සහිත hinaවක් නෙමෙයි. හසිතුප්පාදේ. බුදු කෙනෙක් සිනහ පහළ කරනකොට මේ සතර දළදාගේ සුදු බුදු රැසක් විහිදෙනවා. ඒ සුදු පාට බුද්ධ රශ්මිය සිරස වටා ප්‍රදක්ෂිනා වෙලා බුදු රැස් වලල්ලක් අහසට පැන නගිනවා. ආනන්ද හාමුදුරුවෝ පිටිපස්සෙන් වැඩි දැක්කා සුදු බුදු රැසක් දත්තකින් විහිදිලා සතර දළදාගෙන් විහිදෙන බුදු රැස සිරස වටා ප්‍රදක්ෂිනා වෙනවා. ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීනි විශේෂ කාරණයක් නිසාද මේ සිනහ පහළ කරන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට පෙන්වුවා ආනන්දය අන්න අර අය දැක්කද කියලා. ආනන්ද හාමුදුරුවෝ බලාගෙන හිටියා. බලාගෙන ඉඳලා කිව්වා ස්වාමීනි මේ නගරේ මීට බොහෝ කාලයකට පෙර මේ නගරේ හිටිය ධනවත්ම සිටුවරයයි සිටු දියණියයි නේද කියලා. බුදුරජාණන් වහන්සේ අදලා ආනන්ද මේ දෙන්නා තරුණ කාලේ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගත්තා නම් අනාගාමි වෙන්න පින තිබ්බා කියනවා. තරුණ කාලේ උත්සාහ කරේ නැහැ කියනවා. මැදි වයසේ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගත්තා නම් සකදාගාමි වෙන්න පින තිබ්බා. ඒ උත්සාහ කරේ නැහැ. වයසට ගිහිල්ලා සිහිනුවන තියෙන කාලේ ධර්ම අවබෝධයට වීරිය ගත්තා නම් සෝවාන් වෙන්න පිනක් ඉතුරු වෙලා තිබ්බා කියනවා. ඒ උත්සාහ කරේ නැහැ. මතක තියාගන්න මේ පින හැමදාම තියෙන්නේ අපිට. පින කියන්නේ විපාක දීලා අවසන් වෙනවා. පිනේ විපාක අවසන් වෙනකොට අද රජගෙදර හිටියත් එක රැයින් මහපාරට වැටෙන්න පුළුවන්. කොසල් රජුරු දඹදිව ප්‍රබලම පාලකයා. මැරුණේ කොහෙද? අම්බලමේ. කාත් කවුරුවත් නැතුව අම්බලමක මැරලා ගියා. පින ගෙවෙනකොට එක රැයින් සියල්ල නැති වෙනවා. සමහර අය බලන්න ඔබම දන්න චරිත ගැන හිතන්න නිකන් බොහොම වැජබිලා බල සම්පන්නව නිකන් අපිට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා හිතාගෙන හිටපු අය. සමහර මේ හොඳට කතා කරලා ටික දවසකින් මායි බලනකොට එක්ක එක තැන් වෙලා. එක්ක රෝද පුටුවේ. සමහර අය සම්පූර්ණ එක්ක පැත්තක් පණ නැති වෙලා. සම්පූර්ණ කඩාගෙන වැටලා. එක්කෝ ව්‍යාපාර ඔක්කොම කඩාගෙන වැටලා එක්කෝ බංකොලොත්. හිතාගන්න බෑ මිනිස්සු. පින ගෙවිලා අවසන් වෙනකොට කෙනෙක් කඩාගෙන වැටෙනා ජීවිතේ සම්පූර්ණ අනිත් පැත්ත ගැහෙන්න පුළුවන්. මේ ඔක්කොම සෙල්ලම් මේ ඔක්කොම හැමදේම පිනත් එක්ක රැකිලා තියෙනවා. ඒ නිසා මතක තියාගන්න කර්මය ගැන හිතන්න. පුළුවන් තරම් පින් කරන්න. කරන පින හිත හිතා හිතේ වඩන්න. අන්න ඒක තමයි වැදගත්. කරන පින පුංචි පිනක් වුණත් පින වඩන්න පුළුවන්. ඒක කොහොමද? චේතනාවයි කර්මය මතක ඇති. අපි යමක් හිතන්නේ චේතනා පහළ කරනවා. කරපු පින ගැන හිතන්න චේතනා පහළ වෙනවද නැද්ද? චේතනා පහළ වෙනවා. ඒකනේ ඒක හිත භාවනා කරන්න කියලා භාවනාවක් කියනවා අපිට. මොකක්ද ඒ භාවනාව? ත්‍යාගානුස්සති භාවනාව. ඉස්සර මිනිස්සු පින් පොත් තියාගත්තා. ඒවා ලියනවා. නැවත කියවනවා. නැවත සිහි කරනවා. මම මෙහෙම පින් කරා පින ගැන හිතන්න බලවත් වෙලා ඒ පින පුංචි පිනක් ගොඩක් බලවත් කරන්න පුළුවන්. ඒ පොඩි පින මරණ මංචකයේ බලවත් වුණොත් කොහෙද? සුගතිය. අර විමානවත් වෙ තියෙන ඒවා. අපිට නිකන් ඇහෙන කොටත් හිතෙනවා ඕවා පින්කන්ද කියලා. උක්දණ්ඩක් පූජා කරනවා. දිව්‍ය ලෝකේ. බත් හැන්දයි කියන පූජා කරනවා. සමහර කෙනා අනේ මං ගෙදරක වැඩ කාලේ පිළුණු වෙච්ච පිට්ටු කෑල්ලක් විසි කරන්න කියලා එළියට ගිහින් ආර්යයන් වහන්සේ නමක් පින්ඩ පාති ගියා.
මං ගිහිල්ලා පෙන්නුවා ස්වාමීනි විසි කරන්න යනකොට උන්වහන්සේ කියන නැගණිය ඕක මගේ පාත්තරයට බෙදන්න. ඒත් හිතට මොකක්ද වගේ මේක පිළුණු වෙලා. ගිහින් කියනවා ස්වාමීනි මේ පිළුණු වෙලා විසි කරාට කමක් නැහැ නැගණිය හිත පහදවාගෙන පූජා කරන්න. පිට්ටු කෑල්ල පූජා කළා මං දන ගහලා වැන්දා. ඔච්චරයි කියන කරපු පින. මට මැරෙනකොට ඕක මතක් වුණා කියලා. ඒ පිනෙන් තමයි කියන මේ දිව්‍ය ලෝකෙ ඉපදුනේ. එතකොට නිකන් අපිට හිතෙනවා අපි මොනවද කරලා තියෙන පින්කම්. ඕවත් පින්ද? අපේ ආච්චිලා සීලා අපේ අම්මලා තාත්තලා කරපු පින්කම් මොනවද? හැබැයි සුගතිය ගිහිල්ලා නෑ ගොඩක් අපේ ආච්චිලා සීලා ගන්න. අවංකව ගන්නකොට අපේ පරම්පරාවල් වල එක එක හිතාගෙන යන්නකොනේ කීයෙන් කී දෙනේ සුගතියේ ගොඩක් දෙනෙක් ගැන විශ්වාසයක් නෑ. එතකොට අපිට පේනවා පින පුංචි වෙන්න පුළුවන්. සමහරු බත් හැන්ද පූජා කරලා, පැන් ටිකක් පූජා කරලා, පිපාසෙන් හිටපු කෙනෙකුට පොඩි පිනක් කරලා තියෙනවා. හැබැයි ඒ අය දිව්‍ය ලෝකෙ ඉපදිලා ওই විමානවත්වයේ තියෙන කුමුගලන් මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේට දිව්‍ය ස්වරූපයෙන් හම්බෙලා කතාව කියනවා මම මේ වගේ පිනක් කළා දිව්‍ය ලෝකේ ආවා. හැබැයි ඒ අය කියනවා ස්වාමීනි මං කරගත්තේ පුංචි පිනක්. හැබැයි මං මේ පින හැම වෙලෙම සිහි කර බලවත් කරන්න වැදගත්. පින සිහි කළ බලවත් කරා. මට මැරෙනකොට ඒ පින මතක් වුණා කියලා. අපි කරන පින මැරෙනකොට මතක් කරගන්න දක්ෂ වෙන්න. පිනේ හිත පිහිටවා ගන්න දක්ෂ වෙන්න. අන්න ඒකයි වැදගත්. කවුරු හරි ඔබේ ආච්චි සීයා අම්මා තාත්තා කවුරු හරි වෙන්න පුළුවන්. අපි කවුරුත් මැරෙනවනේ. ඔබට ලොකු දෙයක් කරන්න බැරි වෙයි. අඩු ගානේ කනට කරලා කරපු පින අම්මට මතකයි අම්මා මෙහෙම පිනක් කරා. තාත්තට මතකද මෙහෙම පිනක් කරා. අඩු ගානේ ශ්‍රී මහා බෝධියට රුවන්වැලි සෑයට පිළිගරක් පූජා කරා. අම්මා මෙහෙම ගිහිල්ලා අපි පින්කමක් කරා. එහෙම පිනක් සිහි කරලා දෙන්න. ඒ පිනේ මරණ මංචකේ හිත පිහිටියෝ සමහරව ඉන්නවා. ඔබට වඩා ගොඩාක් මරණාසන්නයි ළඟ මං ඉඳලා තියෙනවා. ඔබ මගේ ඔය ගිලන් ආරාමය ගැන අහලා තියෙනවනේ. සීල සුවර්ණය. දැන් 29ක් අපවත් වුණා මගේ ළඟ ස්වාමීන් වහන්සේලා. එතකොට උන්වහන්සේලා ගොඩක් අය ඉතින් ගිහි අය වුණත් මරණාසන්න වෙනකොට සමහර අය ඇවිල්ලා කියනවා අනේ හාමුදුරනේ අම්මට අමාරුයි එක්ක සමහර අය අපි ළඟ උස්සන් අපි පිරිත් කියනකොට පණ ගියයි. හිත හදලා ධර්මයේ කියද්දි සමහර අය බණ කරුණු කනට කරලා බුදුගුණ ටික කියනකොට සාදු සාදු කියලා වැඳගෙන එහෙම පණ ගියයි. ඒ නිසා මරණ මංචකයේ හිත පහදවනවා කියන එක මහා පුදුම දෙයක්. ඒ වෙලාවේ හිත පිහිටනවා. හැබැයි ඉතින් කාලයක් ඒකටත් පිනක් තියෙනවා. කාලයක් බණ අහලා ධර්මයේ සිහි කරලා පින් කරපු කෙනාට ඒ කරපු පින කනට කරලා කියනකොට සමහරු සම්පූර්ණ අර තියෙන බය මරණ බය ස්වරූපේ සැනින් නැති වෙලා hina වෙලා සාදු සාදු කියලා එහෙම සාදු කියවෙන අය. ඒ නිසා ජීවිතේ කරපු පිනක් මරණ මංචකයේ පුංචි පිනක් වුණා බලවත් කරගන්න නිතර පින සිහි කළ බලවත් කරන්න. කුසල සුපසම්පදා කියන්නේ ඒකයි. ඒක හිතේ වඩන්න. භාවනාවක් වශයෙන් වඩන්න පුළුවන් නම් වඩන්න. ඒකයි ත්‍යාගානුස්සති භාවනාව. ඊළඟට හිතෙන් අයින් කරන්න ඕනදී දැන් අපි කවුරු උපදිනකොටම සෝවාන් වෙච්ච අය ඉන්නවද නේද? එහෙම පහළ වෙච්ච අය ඉන්නව නෑ. එහෙම නෑ. ඒ නිසා ජීවිතේ වැරදිච්ච තැන් නොයේ කඩුපාඩු ආපස්සට බැලුවොත් ඕන තරම් දේවල් ඇති පසුතැවෙයි. නැද්ද ජීවිතවල? තියෙනවා. හැබැයි මතක තියාගන්න ඒවා හේම බුදුහාමුදුරු පෙන්නන සමහර ඒවා තියෙනවා අපි ඒවා සිහි කරනකොට නිකන් අර අසුචි ටිකක් අවසන් මොකද වෙන්නේ? ගඳ ගන්න. ධර්මයේ තියෙන ඔය විනයේ තියෙන ප්‍රශ්න විසඳන සමහර ප්‍රශ්න තියෙනවා විසඳන්න බෑ. ඒවා කතා කරන්න ඇවිස්සිනවා. අසුචි ටිකක් කුණුරුඩු වලින් වැලි වලින් ඔය බලල්ලු එහෙම දැකලා ඇතිනේ. මෙහෙ නම් දන්නේ ලංකාවේ මේ බලල්ලු එහෙම වහන හැටි. ඒ වගේ අසුචි ටිකක් වහලා දානවා වගේ සම්පූර්ණ ඒක එහෙම්ම වහන්න කියලා. අමතක කරන්න. ඉවරයි. දැන් අඟුලිමාල හාමුදුරු පොඩි සෙල්ලමක්දනේ. අපිට හිතන්නවත් පුළුවන් දේ අතහැරීම. අලුතෙන් ඉපදුනා කියලා හිතුවා. අලුතෙන් ඉපදුනාම පරණ ජීවිතය මතක් වෙනවද නේද? ආර්යයි ජාතියා ජාතෝ ආරි ජාතිය මං ඉපදුනා. පරණ ජීවිතේ ඔක්කොම හිතෙන් අතහැරියා.
ඒක ලේසි දෙල්ලමක් නෙමෙයි. දැන් බලන්න සමහර අය මේ කොච්චර පින්කම් කරත් පොඩි දෙයක් අල්ලගෙන දුක් වෙවි නැද්ද? ලොකෝ පින්කම් කරනවා. ඒ වුණාට ඉස්සර මගේ අතින් මෙහෙම වැරදි වැඩ වුණා. ඉස්සර මම මෙහෙම පව්කම් කළා. අයියෝ මට මෙහෙම දෙයක් වුණා. එහෙම දෙයක් අල්ලගෙන ඒකම පසුතැවි ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? අකුසලයක් වඩනවා ඒ. අකුසල් හිතන්න අකුසලයේ හිත තුල වැඩෙනවා. මරණ මංචකයක මතක් වුණොත් සෝවාන් වෙලා නම් අන්න බේරිලා. මරණ මංචකයේ අකුසලයක් බලවත් වුණොත් කුසලයටපත් වෙනවා. ආසන්න කර්මයක් හැටියට අකුසලයක් බලවත් වුණොත් සැනි මොකද අපේ විඥානය අපි මේ සසර ඉපදී යන්නේ කුසල මූලයන්ගෙන් හටගත් විඥානයක් එක්ක නෙමෙයි. අපේ විඥානේ පිහිටලා තියෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන් තුල. අකුසල මූලයන්ගෙන් පිහිටපු හිත ඇදෙන්නේම කොහෙටද? කුසලෙට.